ඔන්න එක රටක මිනිස්සෙක් අවබෝධත්වයට පත් වෙනවා. ඔව් නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. මේ නිර්වාණය ඔහු සාක්ෂාත් කරගත්තට පස්සේ දැන් මේකේ මේ කීර්තිය මේ කතාව පැතිරිලා යනවා හැමතැනම. මෙහිම මහා මුනිවරයෙක් පහළ වෙලා ඉන්නවා. මේ මුනිවරයා මේ සියල්ල අවබෝධ කරලා තියෙන්නේ කියන කතාව පැතිරිලා යනවා. ඊළඟට තව රටක පිරිසකට දැනගන්න ඕනේ වෙනවා මේ මුනිවරයා මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ පිරිස ඒගොල්ලන්ගේ අතරින් එක මිනිහෙක් තෝරගෙන එයාව යවනවා මේ කියන්නේ මොකද්ද මේ ඉගැන්වීම මොකද්ද කියන එක අහගෙන ඉන්න කියලා. ඉතින් මේ මිනිහයා යනවා අර මුනිවරයා ළඟට. ඉතින් මුනිවරයා ළඟට ගිහිල්ලා මේ මුනිවරයා කියන්නේ මොකද්ද කියලා මෙයා අහනවා ප්‍රශ්න අහනවා. ඉතින් මුනිවරයා උත්තර දෙනවා. දැන් බලනවා මේ කොච්චර කිව්වත් මේ මිනිහයාට මේ මුනිවරයා කියන එක තේරෙන්නේ නැහැ. මේ කියන කතාව තේරෙන්නේ නැහැ. මෙයා දිගින් දිගටම නැවත නැවත අහනවා. ඉතින් අර මුනිවරයාත් ඉතින් එක එක විදිහට මේක විස්තර කරනවා. මේ කොච්චර විස්තර කරත් මෙයාට මේක පැහැදිලි වෙන්නේ නැහැ. පස්සේ බැරිම තැන මේ මුනිවරයා උපක්‍රමයක් යොදනවා. මුනිවරයා කරන වැඩේ ගන්නවා හිස් කරඬුවක්. ඇතුලේ මොකුත් නැති හිස් කරඬුවක් ගන්නවා. ඒ හිස් කරඬුවක් අරගෙන අර පුද්ගලයාට දිනනවා උඹ උඹේ රටට ගිහිල්ලා මේක ඇරලා බලපන්. එතකොට මං කියන කතාව උඹට තේරෙයි. පැහැදිලිනේ? හිස් කරඬුවක් දෙනවා මේක ගිහිල්ලා උඹේ රටට ගිහිල්ලා උඹ ඇරලා බලපන්. එතකොට මං කියපු කතාව උඹට මොකක්ද කියලා තේරෙයි. ඉතින් ඊට පස්සේ මේ කරඬුව බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ඉස මත තබාගෙන බොහොම ශබ්දාවෙන් දැන් මේක අරගෙන යනවා මේ මිනිස්සු. ඉතින් මෙයාට අතරමඟදී මේක ඉවසගෙන ඉන්න බෑ. එයා මොකද කරන්නේ? අතරමඟදී මේක ඇරලා බලනවා. ඇරලා බැලුවා මොකක්ද දකින්නේ? දැන් මෙයා බය වෙනවා. දැන් මුළු රටක් මෙයාව ඇරිය මොකටද? මේක අරන් එන්නේ. දැන් හිස් කරඬුවක් අරන් ගියා. මොකද වෙන්නේ? හිස් කරඬුවක් අරන් ගියොත් දැන් අර ඔක්කොම එකතු වෙලා මොකද්ද? මෙයාට විග්‍රහ කරන්න පුළුවන්. බනින්න පුළුවන්, බැනුම් අහන්න පුළුවන්. ඉතින් මෙයා මොකද කරන්නේ? කරඬුව සීල් කරනවා. ඉස් කරඬුව හිමම තියලා මේක සීල් කරනවා. සීල් කළා අරන් යනවා මෙයා කරඬුව. අටට අරන් යනවා. ඊට පස්සේ ඔක්කොම ඇවිල්ලා අහනවා මොකක්ද අරන් ආවේ? ඔබ දැන් ලොකු කාලයක් ගත කරා. දැන් අර මහා මුනිවරයාගේ මොකක්ද ඉගැන්වීම? දැන් එයා මොකද්ද කියන්නේ? එයා කියනවා කරඬුව මේ මහා මුනිවරයාගේ සියලු ඉගැන්වීම මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේක අපිට අරින්න තහනම්. ඊට පස්සේ ඉතින් මේ මහා මුනිවරයාගෙන් ලැබිච්ච තෑග්ගනේ මිනිස්සු මොකද කරන්නේ? මේක විශේෂ ස්ථානයක තියෙනවා. ඊට පස්සේ දැන් කට්ටිය එනවා මේක බලන්න, පොලිම එනවා මේක බලන්න. ඊට පස්සේ කට්ටිය මේකේ පුද පූජා පවත්වන්න පටන් ගන්නවා මේකවත්. ඊළඟට අර පුද්ගලයා
දැන් අර මහා වෙහෙසක් අරගෙන අර ලොකු දුරක් ගියපු කතාව අර පුද්ගලයා ගිහිල්ලා මේ කතාව මුනිවරයා හම්බෙලා මේ කියපු කතාව පොත්වල ලියවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට අර කරඬුවට ආරක්ෂාව මදි වෙයි කියලා මොකද කරන්නේ? ඒක වැහෙන්න තව ලොකු සෑයක් බඳිනවා. ඊට පස්සේ මේක වටේ මේ ආරක්ෂාව රැකවල් ඔක්කොම දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ කරඬුව ඇතුලේ තියෙන දේවල් ගැන නොයෙකුත් කතා හැදෙන්න පටන් ගන්නවා. මොනවාද මේ කරඬුව ඇතුලේ තියෙන්නේ කියලා. විවිධාකාර කතා හැදෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කරඬුව ඇතුලේ තියෙන දේවල් ගැන විවිධාකාර කවි, දීපද, සූත්‍ර ලියවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සු මේවා සජ්ජායනා කරන්න පටන් ගන්නවා. වන්දනා ගමන් යන්න පටන් ගන්නවා අර සෑය දකින්න. ඊට පස්සේ ඉතින් මිනිස්සු අර සෑය ළඟට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් ඕම කාලයක් යනවා. ඔහොම කාලයක් යනකොට එක මිනිහෙකුට සැකයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන සැකය? ඇත්තටම මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද? ඉතින් සැකයක් ඇති වෙනවා. හැබැයි සැකයක් ඇති වුණාට දැන් මේක මොකද්ද? බලන්න විදිහක් නැහැ. ඇයි? දැන් මේක වහලා ආරක්ෂා කරලා ඔක්කොම කරලා වටේ රැකවල් දාලා ඉතින් ඉස්සෙල්ලා මේක ඇතුලේ තියෙන මොනවද කියලා මේ ඉතිහාස කතාව හොයා යන්න පටන් ගන්නවා. ඒත් මෙයාට මොකද්ද? මෙයා මේක අතරමං හොයාගන්න බැරුව යනවා. හැබැයි මෙයා වැඩේ අතාරින්නේ නැහැ. මොකද කරන්නේ? මෙයා හදනවා ලොකු සැලසුමක්. හැබැයි මේක අහු වුණොත් එයාගේ ජීවිතේත් මොකද්ද? විනාශ වෙනවා. එයාගේ සැලසුම තමයි සෑය බින්දින්නේ. සෑය බින්දලා මේ කරඬුව අරගෙන ඇරලා බලන්නේ. මොනවාද ඇතුලේ ඇත්තටම තියෙන්නේ. එයා මොකද කරන්නේ? උමගක් කාරගෙන යනවා. දැන් වටින් යන්න බෑනේ. ඔක්කොම රැකවල් දාලා උමගක් කාරගෙන යනවා. බය නැතුව හරනවා. හාරලා උමග හාරලා ගිහිල්ලා ඇතුළටම යනවා. සෑයේ බිඳගෙන යනවා ඇතුළට. ඇතුළට ගිහිල්ලා එයා කරඬුව ඇරලා බලනවා. මොනවද තියෙන කරඬුව? එයාට මේ කතාව තේරෙනවා. ආයි තිබ්බ විදිහටම වහලා ආයි අනිත් පැත්තට යනවා. දැන් මෙයා අර කතාව අනිත් අයට කියනවා මොනවාද කරඬුව ඇතුලේ තියෙන්නේ කියලා. ඇත්ත කතාව කියනවා. මොකද වෙන්නේ? අර වටේ ඉන්න අය පිළිගන්නේ. එයාට මේ කතාව මේක තේරෙන්න නම් ඒගොල්ලොත් මොකද්ද කරන්න ඕන? ඒගොල්ලෝ තාරගෙන යන්න ඕන. ආරගෙන ගිහිල්ලා මේ කරඬුව ඇරලා බලන්න ඕන. මේ කරඬුව ඇරලා බැලුවොත් තමයි මොකක්ද? කතාව තේරෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ කරඬුව ඇරලා බලපු පුද්ගලයාට. එතනින් එහාට එයාගේ සෙවීම මොකද්ද වෙන්නේ? එයාගේ සෙවීම මොකද්ද වෙන්නේ? සෙවීම අවසන් වෙනවා. එයාට දැනගැනීම දැනගැනීමට තියෙන ඕමනා ඒකත් අවසන් වෙනවා. එයාට යම් පීඩාවක් තිබ්බනම් මේක මොකද්ද තිබුණේ මොකද්ද හොයාගන්න ඕනි කියලා ඒකත් නැහැ. එතකොට අර කතා ඇතුලේ අතරමං වෙන ගතිය. දැන් මේ කියන්නේ කියන එක කතා ඇහිලා මේක ASCII දැන් මේක මොකද්ද කියලා හොයාගන්න බැරුව කතා අතරේ අතරමං වෙන ගතිය. මොකද ඒකත් නැති. ඉතින් හාරගෙන යන්න. අතුටම හාරගෙන යන්න.
බය නැතුව හරන්න. හැබැයි හාරලා මේක ඇරලා බැලුවා. ඒ කියන කතාව හැමෝටම තේරෙන්නේ නැහැ. ඒ හිස්භාවය හැමෝටම තේරෙන්නේ නැහැ. ඒක ලස්සනම කතාව වෙන්නේ ඔහොම නෙමෙයි. ඊට පස්සේ අර හාරගෙන ඇතුළට ගිය පුද්ගලයා අර හිස්භාවය ගැන දැන් ඊට පස්සේ කීප දෙනෙකුට කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ හිස්භාවය ගැන කතන්දර හැදෙන්න පටන් ගන්නවා. තව කතන්දර ටිකක් හැදෙන්න පටන්. හිස්භාවය මෙහෙමයි, ඒක මෙහෙමයි, ඒකේ තියෙන ශාන්තිය මේකයි, ඒකේ තියෙන සුවය මේකයි කියලා තව කතා ටිකක් හැදෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් කට්ටියක් අතන අතරමං වෙනවා, තව කට්ටියක් මෙතන අතරමං වෙනවා. ඉතින් අතරමං නොවෙන්න නම් ඔබම මේක ඇරලා දකින්න ඕන. හැබැයි ඒ ඇරලා දකින්න වෙලාවට මේක තෝරගන්න මොකද්ද? මේ ඉස්භාවය තෝරගන්න ඔබට ප්‍රඥාවක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? හොඳයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් දිත්තේ මත්තන් කියවම තේරිලා තියෙන එක තවත් පැහැදිලි කරන්න ඕන. ඒ කියන්නේ දැක්කම අපි ඒක පාදානය කරගෙන ඒක කවුරුන් වචනයක් කියනවා මේක ගැටීගෙන හරි ඒක හිතේ හරි එහෙම පාදානය කරගෙන යන්නේ නැතිව ඒකේ ගන්න දෙයක් නැති බව එතකොට දැකීම තියෙනවා. දැකීම තියෙනවා ඊට පස්සේ ඒකට උපාදානය නොවි ඉන්නවා. මොකද හිතේ? ලේසි වේද අමාරු වේද? ආ? මොකද හිතෙන්නේ? ඒක ලේසි වේද අමාරු වේද? දැකීම තියෙනවා දැන් ඊට පස්සේ උපාදානය වෙන්නේ නැහැ. ඒකට බැඳෙන්නේ නැහැ, බැඳෙන්නේ නැතුව ඉන්නවා. ලේසිද වේද අමාරු? ඒකට අපි උත්සාහ කරලා ඒ තැනටපත් වෙන්න තමයි ඕනේ. එතකොට ඒ තැනටපත් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ?
ඒකට දැන් දැක්කොත් දැක්කම නේ එතන තව විස්තර කරන්නකො තව ස්වභාවය. ඔය දැන් ඒකට මොකද කරන්නේ? එහෙම වෙන්නේ. එතකොට දැක්කොත් දැක්කා පමණයි තව කෑල්ලක් එකතු වෙන්නේ මොකක්ද? දැක්කොත් දැක්කා පමණයි එතනින් එහා කෑල්ල නතර කරනවා. එතකොට දිත්තේ දිත්ත මත්තන් ඊළඟට මොකක්ද? නෑ ඊළඟට නතර කිරීමේ මත්තන් එන්නේ. දැන් ඕකේ අර දිත්තේ දිත්තමන්තන් වලින් පස්සේ ඔය කරන්න හිතන් ඉන්න කෑල්ල නැවතුවා නම් දිත්තේ දිත්තමන්තන් ඉතුරු වෙනවා නේද? ඒ කියන්නේ දකින්න එක ඒකද දකින්නවා කියන දැන් දිත්තේ දිත්තමන්තන් වලින් පස්සේ ඔය කරන්න හිතන් ඉන්න ටික ඉන්නවා නවත්තන්න මේවා කරන්න. ඒකට කරන්නේ ඒ හිතාගෙන ඉන්න එක මොකක් හරි ඔය කරන්න හිතාගෙන ඉන්න ටිකක් තියෙනවනේ. ඉතින් ඒක නවත්වනවා නම් ඉවරයි. ඒක හිතාගෙන ඉන්න එක නැති කරලා කියන්නේ නැති කරනවා කියන එක නැතුව දැන් මේක හරියට තෝරගන්න දැන් මේ කියන්නේ උතන වැරදි දෙකක් තියෙනවා. එකක් තමයි අනහලා හදාගත්තු රූප දෙකක් තියෙනවා. දිත්තේ දිත්තමන්තන් කියලා ඔබ රූපයක් හදාගෙන තියෙනවා. මේක මෙහිමයි කියලා රූප. ඊට පස්සේ දිත්තේ දිත්තමන්තන් වුණාම තියෙන ස්වභාවය මේකයි කියලා රූපයක් හදාගෙන තියෙනවා. ඊළඟට මේ රූපය හදාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ රූපේ? මනෝමය රූපයක් මවාගෙන ඉන්නවා. දිත්තේ දිත්තමත්තන් ස්වභාවය මේකයි කියලා මනෝමය රූපයක් මවාගෙන ඊළඟට මොකද? ඒ මනෝමය රූපේ බවට පත් වෙන්න හදනවා. ඒ මනෝමය රූපයෙන් එන ස්වභාවයට පත් වෙන්න හදනවා. එතකොට ඉතින් වැඩ තියෙන ගොඩාක් වැඩ තියෙනවා කරන්නේ. ඒක දැක්කද? විනාඩියක් ඉන්නවද? විනාඩියක් ඉන්නව මේක ඉවර කරන්න. එතකොට මොකද? ඒක දිත්තේ දිත්තමත් නෙවෙයි.
වැඩ ගොඩක් තියෙනවා. ඒකද ඔය දෙවෙනියට කරන්න තියෙන හිතාගෙන ඉන්න ඔය වැඩ ටික ඔක්කොම අතහැරලා දැම්ම නම් හරි. අතර මවාගත්තු රූපේ බවට පත් වෙන්න හදනවා. ඒ මවාගත්තු රූපේ ඇචීව් කරන්න යනවා. ඒකට ලොකු වැඩ ගොඩක් කරනවා. ඒකට ප්‍රැක්ටිස් කරනවා. ඒකට උත්සාහ කරනවා. දැන් ඔබ කිව්වනේ ක්‍රියාසිතක් ගැන. ක්‍රියාසිතක් කියන්නේ අපි කියන්නේ ස්වභාවික වෙන ක්‍රියාසිතක් කියන වචනයෙන් ඔබ අදහස් කරන්නේ ඒක නිකන් ස්වභාවික වෙන දෙයක් නේ. අපි තුමු දැන් උලඟක් හමනකොට මොකද වෙන්නේ? ගහේ කොලේ එළවෙනවා. ගස් එළවෙනවා. කොළ එළවෙනවා. ඒකට කවුරුත් එක්ක කරන්නේ නැහැ නේ මොකද? පුරාර ගහේ කොලේ එළවෙන එක මොකද්ද? ක්‍රියාසිතක්. ක්‍රියාසිතක් කියලා ඔබ අදහස් කරන්න හදන දේ. හැබැයි දැන් කොලේ හෙලවෙන හොලවන්න හදන එක හරි නොසල්ලා කියන්න හදන එක හරි. කොහුලඟ හමනකොට වැඩිපුර ටිකක් හොලවන්න හරි. එහෙම නැත්නම් මොකද්ද? නොසල්ලා තියෙන්න හරි. හදන එක ඒක මොකක්ද? ඔය තියෙන ආයාසය අතහැරිය නම් හරි. ඔය තියෙන බලාපොරොත්තුව අතහැරිය නම් හරි. ඔය තියෙන වුමනාව අතහැරිය නම් හරි. දැන් ප්‍රශ්න තියෙන්නේ කොතනද? ඔය නවත්තන්න හදන ඒ වුමනාව තුල නවත්තන්න හදන්න තියෙන ඒකට යොදන ආයාසය ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඉතල මේ මට්ටම තෝරගන්න. ඊට පස්සේ ඔබ දිත්තේ කියලා සුත්ත මුත්ත විඤ්ඤාත කියන්නේ මොකද්ද කියලා ඊළඟට ඔබ තෝරගන්න. හැබැයි ඔය පොතෙන් දැන් අරගෙන තියෙන්නේ මොකද්ද? දැන් ඒක හතර දිත්තේ කියලා මොකද්ද අරගෙන තියෙන්නේ? මොකද්ද දැන්? රූපය මාගෙන ඉන්නේ. දිත්තේ මේ ආකාර වෙන්නේ නැති කියලා. සුතේ මේ ආකාර වෙන්නේ නැති කියලා. මුතේ මේ ආකාර වෙන්නේ නැති කියලා. විඤ්ඤාතේ මේ ආකාර වෙන්නේ නැති කියලා. මොකද වෙලා තියෙන්නේ එතන? කොට මවාගත්තු මොනවාද? මවාගත්තු රූප හතරක් තියෙනවා. දිත්තේ මේකයි මේ ආකාරයි. සුතේ මේ ආකාරයි. මුතේ මේ ආකාරයි. විඤ්ඤාතේ මේ ආකාරයි කියලා රූප හතරක් මවාලු. දැන් සෙල්ලම් කරන්නේ මොකක්ද එක්කද? ඔය මැවීම දැක්කනම් ඔය ඔබ කියන එක කරන්න දෙයක් නෑ 아무තුයි. ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා ඔය කියන මැවීම දකින්න. මැවීම දකින්න නම් ඔබ ඔකට කරන්න හදන අර දෙවෙනියට තියෙන දෙක ඒකේ තියෙන බොරුව දකින්න. දැන් කට්ටිය ක්‍රියාසිතක් ගන්න හදන්නේ මොකද්ද? ක්‍රියා ගොඩක් කරගන්න. ඉතින් ඒක ඉතින් 아무තුන් කරන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙතනම නවත්තන්න ඕනේ තියෙන්නේ. දැන් මේක කරනකම් මොකද්ද වෙන්නේ? කරන්න ආපහු නවතින්න තියෙන්නේ. ලේසිම වැඩේ. පැහැදිලි නැත්නම් තව අහන්න. සංඥා කියලා ඒ දකින්න සංඥා
සංඥාවල් ලෙස දැකීම හරිද කියන එක හරියට මෙන්න මෙහෙම කතාවක් ඔබ මගෙන් අහන්න. හරි. ඔබ කඩේට ගිහිල්ලා ගන්නවා සන්ග්ලාස් දෙකක්. පිටෝ එක කොළ පාටින් පේන සන්ග්ලාස් දෙකක් කියලා. කඩේට ගිහිල්ලා ගත්ත මේ කොළ පාටින් ගත්ත සන්ග්ලාස් දෙක ඔබ කියනවා දැන් මං ඊට පස්සේ මොකද කරන්න ඕනේ? දැන් මොකක් හරි එනකොට මං කණ්ණාඩිය දාලා බැලුවාම හරිද? දැන් කවුරු හරි ඈතින් එනකොට මං කණ්ණාඩිය දාලා බැලුවාම හරිද? මොකද හරිද? සම්පූර්ණ සංඥාවක් ලෙස දකින්න තැන සැබෑ විදිහට කිසි දෙයක් නෑ. ඉතින් සංඥා විද්‍යාව දකින්න ඔබ ගත්ත පූර්ව නිගමනයක් අරගෙන ඒ පූර්ව නිගමනයේ දෘෂ්ටියක් හදාගෙන ඒ දෘෂ්ටියෙන් දකින්න එකක් නේ. එතකොට ඒකට අනුකූලවනේ පේන්නේ. පූර්ව නිගමනයක් ගන්නවා මේක මේ ආකාරයි කියලා. අර කියන්නේ අපි ඔබ කඩේට ගිහිල්ලා කණ්ණාඩිය අරගෙන සන්ග්ලාස් දෙක අරගෙන ඒකෙන් බලනවා. ඉතින් ඒකෙන් බලනකොට මොකද්ද පේන්නේ? ඉතින් ඒකේ තියෙන පාටනේ පේන්නේ. එතකොට ඔබ හිතනවා මොකද්ද? මේක තමයි ඇත්ත. බලන්න මොකද්ද වෙන්නේ? එතකොට සංඥාවක් ලෙස බලනකොට ආයි මොකද්ද බලන්නේ? සංඥාවක් විදිහට ඒකෙම තියෙන දෙයක් නෙමෙයි. කවුද කියන්නේ? මම කියන්නේ නැහැ. කවුද කිව්වෝ? ආයතන වලට සංඥාවක් විදිහට හම්බෙනවා. මේ කියන කතාව හරියට තෝරගන්න අම්මේ. දැන් ආයතන වලට සංඥාවක් විදිහට හම්බෙනවා කියලා අම්මා හදාගෙන තියෙන්නේ මොකක්ද? දැන් ඔය අදහස කොහෙද හදාගන්නේ? දැන් ඔය අදහස කොහෙද හදාගන්නේ? ඔක මනෝමය රූපයක් විදිහට මවාගෙන තියෙන එකක් නේද ඔක? අපි බණ අහලා හරි මොන හරි හදාගෙන තියෙන රූපයක් විදිහට. එතකොට මේ මනෝමය රූපය ඇත්ත කරගෙන නෙමෙයිද ඔය ඊටු ටික බලන්න යන්නේ. ඔබ බලන්න ඕනේ ඒක නෙමෙයි. දැන් ඔබ ඔය හදාගෙන තියෙන ආයතන වලට සංඥාවක් විදිහට හම්බ වෙනවා කියලා හදාගෙන තියෙන. ඔය මනෝමය රූපේ සත්‍යයක්ද කියලා බලන්න. ඔය කියන කතාවම ඔය කියන කතාවට දාලා බලන්න. ඔය තියෙන ආයුධයට ඔය තියෙන ආයුධයෙන්ම ගහලා බලන්න. නැත්තම් ඔබලා කරන්න හදන්නේ ඔබලා මේ කොහෙන් හරි ආයි මේ එහෙමයි වෙන්නේ ඔබලා දැන් මේක යනකොට කොහෙන් හරි ඔබ අහගෙන කතා ටිකක් අහගෙන ඔබලා රූපයක් මවා ගන්නවා මේක මේ ආකාරයි කියලා. මම ඔබට අනුගාර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචන පහවත් කියන්නේ නැතුව සමහර වෙලාවට කියන්න හේතුවක් තියෙනවා. ඇයි දැන් මේක හරහා ඔබ මවා ගන්න රූපයක්. ඒ මවා ගන්න රූපෙන් ඔබ ඊට පස්සේ මොකද? ඊට පස්සේ ඔබ මවා ගන්න රූපෙන් ඔබට පේන දේ ඔබ හිතනවා ඒක ඇත්තක් කියලා. ඉතින් ඔබ ඇත්තටම මොකද්ද දකින්නේ? අර මවාගත්තු රූපේ දකින්නේ ඔබ. එතකොට මෙහෙම ස්වභාවයක් තියෙනවා. මෙහෙම ස්වභාවයක් තියෙනවා. මේකේ තියෙන සංඥා ගොඩක් විතරයි කියලා ඔබ එක වෙලාවකට දකිනවා. දැන් ඔබ කියලා මේකේ තියෙන දැන් අර මේ කියන කතාවේ අර යට උඩ මට්ටම තෝරගත්තේ නැති වුණොත් මේ කියන්නේ මේ කියන කතාවේ වචන වලට එහාගේ මට්ටම තෝරගත්තේ නැති වුණොත් අඩුම ගානේ ඔබ මෙතන ශුන්්‍යතාවයක් තියෙනවා කියලා හරි ගන්නවා. දැන් ශුන්්‍යතාවයක් තියෙනවා කිව්වොත් ඒක මොකක් හරි එකක් තියෙනවා. ඔව් ඒක තායිත් දකින්න මොකද්ද මෙන්න මෙහෙම දැන් මේ බණ අහලා හදාගත්තු යම් දෘෂ්ටියක් කරා ඒ දෘෂ්ටිය ඔබ දකිනවා. ඒ දෘෂ්ටිය ඇත්තයි කියලා දකිනවා. ඇත්තටම ඔබ දකින්න ඕනි ඒ දෘෂ්ටිය හරහා පේන එක ඇත්ත කිරීම නෙමෙයි. මේක පෙනුනේ මොන දෘෂ්ටිය හරහාද කියලා දකින්න.
දැන් මේ සංඥා ගොඩක් කරා ගොඩනගෙන ආයතන ටිකක් කියන දෘෂ්ටියෙන් අපි බලනකොට පේන්නේ මොකද්ද? ඉතින් ඒකම තමයි පේන්නේ. කොයි හැමතැනම මේ පේන්නේ මොකද්ද? එහෙම පේන්න පටන් ගන්න. එතකොට මේ පේන එක ඒ පේන එක කොහෙද තියෙන්නේ? මොකද්ද? ඔව් ඉතින් ඒක තමයි දකින්න ඕනේ. දැන් ඔබ දකින්න ඕනි අර බොඩ නැගෙන යම් ආකාරයක දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටියෙන් යමක් කරන්න උත්සාහ කරන එක නෙමෙයි කරන්න ඕනේ. එතකොට මේ දෘෂ්ටිය ආපු ගමන් ඊට පස්සේ මොකද්ද ඕන උනේ? දැන් වැඩක් කරන්න ඕන උනානේ. වැඩක් කරන්න තියෙනවනේ ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ දැන් ඔබ රාමුවක් හදා ගන්නවා ප්‍රේම එකක්. දැන් මං හෙට දවසේ මොකද කරන්නේ? හෙට දවසේ මොකද කරන්නේ? දැන් අද අල්ස කනකොට හෙට දවසේ හෙට උදේට කනකොට හෙට දවසේ වැඩ කරනකොට අනිද්දා ඊළඟ මාසේ ඔක්කොම මොකද්ද? මේ විදිහට බලා ඉන්නවා කියලා ඔබ නිගමනයකට එනවා. එතකොට දැන් ඔබ දකින්න ඒ අනාගතේ කොහෙද පවතින්නේ? දැන් මේ විදිහට මේ බලා ඉන්න මේ වැඩපිළිවෙල කොහෙද පවතින්නේ? මේ ක්‍රියාව කොහෙද පවතින්නේ? දැන් ඔබ මෙන්න මේ කතාව නොදැක අර හදාගත්තු ප්‍රේම එකේ අර හදාගත්තු රාමුව ඇතුලේ කොට වුණොත් මොකද වෙන්නේ? ඉතින් මේ රාමුව කොටුව මේ දෘෂ්ටිය මේක අඳුනා ගැනීමයි කල යුත්තේ. නැතු ඔබ රාමුවක් හදාගෙන තවත් මේ වැඩක් කරන්න ඔබට වැඩක් කරන්න මොනම ආකාරයේ වැඩක් කරන්න හරි ඉතුරු වෙනවා නම් ඒ කියන්නේ ඔබ අර මැවිච්ච හොල්මනට අහු වෙලා බය වෙලා දැන් තොවිල් නටන්නයි ලෑස්ති වෙලා තියෙන්නේ. ඒකෝර අර කිව්වා වගේ සංඥාව ඇත්ත වෙලා. ඔබට අනාගතේ ඇත්ත වෙලා. කරන වැඩ පිළිවෙල ඇත්ත වෙලා. සියල්ල ඇත්ත වෙලා. දැන් ඔබට මොකද නිදහස්ද දැන්? ඔව් නිදහසක් නැහැ දැන්. එතකොට දැන් බලන්න ඕන දැන් මේ විදිහට බලනවද මේ විදිහට බලනවද? මේ විදිහට බලනවා මේ විදිහට බලනවා. හැම වෙලාවෙම වැඩක එතකොට ඉතින් දිත්තමත් ගන්න නෙමෙයි. ලොකු වැඩ පිළිවෙලක හිර වෙලායි. ලොකු රාමු ටික හිර වෙලායි. කවදාවත් ඔක ඊට පස්සේ ප්‍රශ්න ටික ඉතුරු ඉවර වෙන්නේ නැහැ. මේක දැක්කනම් දැක්කද එකපාර ඉවර වෙනවා. මොකද මේක දැන් මේ දිත්තේ මතන් උන්නේ දැකීම වමනයි කියන එක ඔබ මොකද්ද මේ දැක්ම කියන එක හරියට දකින්නේ නැහැනේ. කොහොමද මේ දැක්ම කියන එක ගොඩ නැගෙන්නේ? මොකද ඔබ දකින්නවා කියලා කියන්නේ? දැන් ඔබ දකින්නවා කියලා හිතන අනාගතේ, ඔබ දකින්නවා කියලා අතීතේ, ඔබ දකින්නවා කියලා හිතන වර්තමානයේ මොකක්ද දකින්නේ? මොකක්ද එතකොට මේක ඇතුලේ ඊට පස්සේ දකින්න ක්‍රමවේදය කියලා හදාගෙන ඉන්නේ. මේකේ තියෙන වැඩපිළිවෙල ඔක්කොම මේක තියෙනවා. එතකොට ඔබ දකින්න පටන් ගන්නවා මේ තියෙන සැබෑ මුලාව මොකක්ද කියලා. එතකොට අර දැකීම කියන එක දී වෙන්න පටන් ගන්නවා. මේ මුලාව මොකක්ද කියලා දකින්න පටන් ගන්නවා. මොනම ආකාරයකින් හරි මොකක් හරි
තව රූපයක් හදා ගන්නවා. දකින්නේ මගේ හිතමයි කියන්නේ. ඉතින් ඒකත් තව රූපයක්. මේ කියන කතාව හරියට තෝරගන්න මේ කියන්නේ මොකද්ද හදන්නේ කියලා කියන එක. දැන් ඔබ ආයි කියන්නේ ඔබ තව රූපයක් මවාගෙන ඔබ තව නිගමනයකට එළඹිලා. දැන් ඔබට ඇත්තටම ඕනේ මොකද්ද ජීවිතේ මොකද්ද ඕනේ ඔබ හොයන්නේ මොකද්ද? නිගමනයක් හොයන්නේ. නිදාසීම නෙවෙයි ඔබ මොකක් හරි නිගමනයක්. නිදාසීම කියලා තායි ඔබ හොයන්නේ නිගමනයක්. ඒ කියන්නේ අවසානයක් නිගමනයක්. කියන්නේ ඔබට බෑ මේ මොනවාද? ඒ කියන්නේ ඔබට හරියටම හරි එකක් ඕනේ. වැරදිව තියෙන්න බෑ. හරියටම හරි ක්‍රමවේදයක් ඕනේ. හරියටම හරි නිගමනයක් ඕනේ. දැන් ඒක හොයලා තමයි ඔබ මේ මුළු ජීවිත කාලෙම යන්නේ. හරියටම හරි එකක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මේ හරියටම හරි එකක් හොයා යන්නේ. මේ මන හරියටම හරි නිගමනයක්. එහෙම නැත්නම් හරියටම හරි ප්‍රත්‍යක්ෂයක් හොයා යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අනේකේ බොරුව දැක්කනම්, ඒ අනේකේ මුලාව දැක්කනම් මොකද වෙන්නේ? ගමන ඉවරයි. ගමන අවසానයි. නැත්තම් ඔබ කරන්නේ මොකක් හරි නිගමනයකට. දැන් මේ වෙලාව තියෙන්නේ මේ මොකක් හරි මේ නිගමනයකට මොකක් හරි තැනකට ආවට පස්සේ මොකද වෙන්නේ? ඔබ හිතනවා හරි දැන් මේක දැන් හරියටම හරි එක අහුණා. දැන් මම නිගමනයකටපත් වුණා. දැන් නිගමනය ආවා. දැන් මොකද වෙන්නේ ඊළඟට? දැන් මෙතන ඉන්න බෑ ආයේ මොකද වෙන්නේ? තව ප්‍රශ්න එන්න පටන් ගන්නවා. කෙලවරක් නොවන ප්‍රශ්න ටිකක් එන්න පටන් ගන්නවා. ආයි තව ප්‍රශ්නයකටපත් වෙනවා. තව ප්‍රශ්නයක් එනවා. ඊළඟට ඔබ ඒවට උත්තර හොයනවා. ඒ මුළු ජීවිත කාලෙම ඔබ කරන්නේ මෙහෙම උත්තර හොයලා යන එක විතරයි. දැන් මේ ආධ්‍යාත්මික මාර්ගයේ විතරක් නෙමෙයි ඔබ ලෞකික මාර්ගයේත් කරන්නේ එහෙමයි. ඔබ උත්තරයක් හොයා යනවා. නිගමනයක්, අවසානයක් හොයා යනවා. තනක්, නිගමනයක්, ක්‍රමයක් හොයා යනවා. හොඳට පැහැදිලිව මේක තෝරගන්න. මෙහෙම ඔබ කරන මෙහෙම රස්සාවල් ටිකක් තියෙනවා, රැකියාවල් ටිකක්. මතකනේ මම කලින් ඉස්සර කරා. එතකොට මේ ඔබ කර ඉන්න සියලු රැකියාවලින් සියලු වැඩවලින් සදාකාලයටම නිවාඩු ගැනීම තමයි මම මේ කියන්නේ. අනිත් එක ඔබ හැම වෙලාවම අලුත් දැනුමක් අලුත් දෙයක් තෝරගන්න උත්සාහ කරමින් යනවා. අලුත් දැනුමක් අලුත් තැනක්. ඒ අලුත් දැනුමක් මෙහෙම තෝරගන්න උත්සාහ කරමින් යනකොට අලුත් දැනුමක් Tamanට එකතු කරගන්න උත්සාහ කරමින් යනකොට තව දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරමින් යනකොට ඒක පීඩාවද නැද්ද? ඔව් මෙතනදී තවදුරටත් දැනුම කියන එක මොකක්ද? අලුත් දැනුමක් එකතු කර ගැනීම. තව දෙයක් ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඒක ඉගෙන ගැනීම නවතිනවා. රස්සාවක් කිරීම නවතිනවා, ඉගෙන ගැනීම නවතිනවා. නිගමන වලට එළඹීම නවතිනවා. සදාකාලික නිවාඩුවකටපත් වෙනවා. සදාකාලික විවේකයකටපත් වෙනවා. සදාකාලික තෘප්තිමත් භාවයකටපත් වෙනවා. දැන ගැනීම නිමා වෙනවා. සෙවීම අවසන් වෙනවා. සියලු ආයාසයන් අත්හැරෙනවා. කල යුතු සියල්ල කරලා අවසන්.
මේක තමයි මම ඔබට කලිනුත් කියලා තිනවා මේක තමයි ලෝකේ තියෙන ලේසිම වැඩේ. මේ ලේසිම වැඩේ තියාගෙන ඔබ මොකද? අමාරු වැඩ කරන්නේ. තියෙනවනම් තමයි අපි හොයන්න ඕනේ. දෙයක් නැහැ කියලා දැන් තේරෙනවනම් හොයන්න දෙයක්. ඉතින් දෙයක් තියෙනවා කියලා ආයි මොකද්ද හොයන්නේ ඔබ? ඔබ අර මවාගත්තු රූපෙටම ඔබ මවාගත්තු රූපෙටම ඔබ අහුවෙලා ඉන්නවා. ඒක නැත්තම් ඒ රූපේ කියනක කියන්නේ නැහැ. කියන්නේ තැනට එනවනම් ආයි හොයන්න දෙයක් නැහැ. ඒක තමයි මං කිව්ව හොයන්න කලින් මේ හෙවීමේ තියෙන බොරුව අඳුන ගන්න. තව දෙයක් දැන ගැනීමකට කලින් දැන ගැනීමේ තියෙන බොරුව දකින්න. මොකද ඔබ දැන ගැනීමකට ආවා කියලා. ඒ දැන ගැනීම ඔබට තව ප්‍රශ්න 1000ක් හදනවා මිසක්. ඒ දැන ගැනීම අවසන් වෙන්නේ නැහැ. හැබැයි මේ දැන ගැනීමම තියෙන කතාවේ තියෙන බොරුව ඔබ දැක්කනම් එතන ඉවරයි. ඔබ ප්‍රශ්න කරන්න ඕනේ ඔබ මේ කරන්න යන වැඩේ ප්‍රශ්න කරන්න යන්නේ. ඔබ නිගමනයක් හොයා යනකොට ඔබ නිගමනයක් හොයා යන එක නෙමෙයි කරන්න ඕනේ. මේ නිගමනයක් හොයන එකේ තියෙන ගැටලුවයි දකින්න ඕනේ. ඒකේ තියෙන බොරුවයි දකින්න ඕනේ. මේ ආපස්සට හැරෙන ගමනක් තියෙන මේක. ආපස්සට හැරිලා බලන එක. එකපාරක් ඔබ හැරිලා බැලුවා නම් එක තැනකදී මේ කතාව දකින්න පටන් ගන්නවා. නැත්නම් ඉතින් ඔබ ලෞකික විදිහට කරන්නේ මොකක් හරි හොයා යනවා. මොකක් හරි අවසානයක් කෙලවරක් හොයා යනවා. ආයි ලෝකෝත්තර විදිහට කරන්න බෑ. ආයි ඒ විදිහට හොයා යනවා. ඒක තව උපමාවකින් මම මේක කියන්නම්. මිනිස්සෙකුට හම් වෙනවා හීන හදන මැෂින් එකක්. මොකද හම්බෙන්නේ? හීන හදන මැෂින් එකක්. ලස්සන සෙල්ලම් බඩුවක්. ඉතින් මොකද කරන්නේ මේ මිනිස්සු? දේශින් හම්බෙන එකක් නෙවෙයිනේ මේක. මේ මිනිස්සයා මොකද කරන්නේ? දැන් මේක හීන හදා බලනවා. එක විදිහට හීන හදනවා. සුන්දර සීන හදනවා. ඊළඟට මොකක්ද? ටිකක් ඇඩ්වෙන්චරස් ඒවත් හදනවා. ඉතින් භයානක ඒවත් හදලා බලනවා. දැන් මෙයාට හම්බෙච්ච සෙල්ලම් බඩුවේ යා තියෙන හැකියාවන් ටික ඔක්කොම බලන්න එපා. ඉතින් එක පැති වලට මේව හදා බලනවා. මේම හීන එක පැති වලට හදා බලනකොට මෙයාට එක තැනකදී අමතක වෙනවා මොකද්ද? දැන් මම මේ හීන මැෂින් එකෙන් හදන හීන තමයි බලබලා කියන එක අමතක වෙනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? හීන ඇතුලේ තව හීන හදන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? හීන ඇතුලේ තව හීනකට හදන්න පටන් ගන්නවා. එයා එතකොට අවදි වෙනවා කියලා තායි අවදි වෙන්නේ මොකද්ද? හීන ඇතුළටමයි. හීන ඇතුළටමයි අවදි වෙන්නේ. හීන ඇතුළටම අවදි වෙලා ආයි තව හීන හදා ඉන්නකොට හීන ඇතුලේ තව හීනයක් ඒක ඇතුලේ තව හීනයක් කොහොම හදා ඉන්නවා. දැන් මේකෙන්කොට ඔයා මෙයා හීන අතරේ අතරමං වෙනවා. මේ හීන අතරේ අතරමං. හීන අතරේ අතරමං වෙලා මොකද කරන්නේ? දැන් ටික කාලයක් යනකොට මෙයාට මේ හීන ටික මොකද්ද? එපා වෙනවා. එපා වෙලා යාර මොකද කරන්නේ? ඊට පස්සේ මෙයා තව හීන ටිකක් හදන්න පටන් ගන්නවා. මොකද්ද? මේ හීනෙන් ගැලවෙන ක්‍රමය. දැන් මේ හීනෙන් ගැලවෙන්න කියලා මොකද්ද එයා හදන්නේ ආපහු? දැන් මේ හීනෙන් ගැලවෙන්න කියලා ආයෙත් මොකද්ද? තව හීන ටිකක් හදනවා. ගැලවෙන ක්‍රමය, ගැලවීමේ ස්වභාවය මේ ඔක්කොම කියලා ආයෙ මේක ඇතුළේ මොකද්ද? තව හීන ටිකක් හදන්න පටන් ගන්නවා.
කරන්න දෙයක් තියෙනවා. මේ කරන්න දෙයක් පොඩිම පොඩි දෙයක් මොකක්ද? ඔබට අමතක වෙච්ච දෙයක් තියෙනවා. මොකක්ද? ඒ අමතක වෙච්ච දේ මතක් වුණා නම් හරි. මොකක්ද අමතක? මේ හීන හදන මැෂින් එකකින් හීන හදා ඉන්නවා කියලා මොකක්ද? ඔබට අමතක වෙලා තිබුණානේ. ඒ අමතක වීම මොකක්ද? මතක් වුණා නම් හරි. ඒක මුකුත් ආයෙ අමතේ මොකද්ද? කරන්න දෙයක් නැහැ. ඒකෙන් ඒකට ආයෙ ඒකට හීනයක් හදන්න ඕනෙත් නැහැ. එහෙනම් මතක් වෙන්න කොහොම මොකද්ද? මේ අමතක වෙච්ච එක මතක් වෙන්න කියලා මොකද්ද? තව හීන හැදුවොත් දැන් වෙලා තියෙන මම මේක කිව්වට පස්සෙත් ඔබ ආයි කරන්නේ මොකද්ද? එහෙනම් අමතක වෙච්ච එක මතක් කරන්න ඕනි කියලා. ඉතින් මම ඔබට කියන්න තියෙන්නේ ඔබ මේ මෙච්චර දවස් මේ ඉගෙනගත්ත මේ කතා ඔක්කොම පොඩ්ඩක් පැත්තකට තියන්න. අඩු ගානේ මේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ වුණත් පැත්තකින් තියන්න. මේ ආගත්තු බණ කතා ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඒ පැත්තකට තිබ්බොත් තමයි ඔබට මේ කතාව තේරෙන්න පටන් ගන්න. නැත්තම් ඔබ කරන්නේ ඒක හරහා ගොඩනැගිච්ච මහා අර රූපයක් හදාගෙන ඒක මවාගත්තු රූපයට මත් වෙලා ඔබ ඉන්නේ. අර මම මුලින් කියපු කතාවේ මොකද්ද? අර දෙවෙනියට වෙච්ච වැඩේ එක්ක පළවෙනියට වෙච්ච වැඩේ වෙලා තියෙනවා නැත්නම් මොකද්ද? දෙවෙනියට වෙච්ච වැඩේ ওই දෙකෙන් මොකක හරි ඔබ හිර වෙලා ඉන්නවා. මෙතනදී ඔබ ප්‍රශ්න කරන්න තියෙන්නේ ඔබේ ප්‍රශ්න කිරීමයි ප්‍රශ්න කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. මේ ඔබයි ප්‍රශ්න කරන්නේ තියෙන්නේ අනිත් පැත්තට. ඒක ප්‍රශ්න කරන්න අර මොකුත් අවශ්‍ය නැහැ. මේ කිසිදු පොතකින් මේක ගන්න පුළුවන් එකක් නෙමෙයි. කොතනින්වත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. මේ තමන්ගේම මේ යථා ස්වභාවය දකින්න එක. මම එදා අර කිව්වනේ පැහැදිලි කරන්න. මම ඔබට කරන්නේ ඔබේ ඉස්සරහින් ගෙනල්ලා කණ්ණාඩියක් තියෙනවා. කණ්ණාඩිය තිබ්බම ඔබ දකින්නේ මොකද්ද? ඔබමයි. මේ ඔබ කියලා ගොඩනැගිලා තියෙන එකේ යථා ස්වභාවය. ඒක දකින්න ඕනේ. ප්‍රශ්න කරන්න ඕනේ දැන් ඒක ඇත්ත කරගෙන. දැන් ඔබට දැනෙන හැඟෙන හිතන දේ ඇත්ත කරගෙන. ඒක හරහා මේක තෝරගන්න බෑ. ඒක දැන් මම උපමාවකින් කිව්වොත් ඒ කියන්නේ දැන් අපි ලෝය කෙනෙකුට නඩුවක් විසඳන්න කියලා බාර දුන්නාට පස්සේ මොකද කරන්නේ මේ නීතිඥ මහත්තයා මොකද කරන්නේ? තමන්ගේ පැත්ත දිනවන්න මොකද කරන්නේ? එයා පොත් පෙරලා බලලා මෙහෙම කරලා කරුණු හොයලා සාක්ෂි හොයලා ඔක්කොම කරලා මොකද කරන්න හදන්නේ? මේ පැත්ත දිනවන්න හදන්නේ. දැන් ඕම ස්වභාවයක් ඔබට තියෙනවද නැද්ද? කොහොම හරි පැත්ත දිනවන්න. ඔබ හිතන් ඉන්න පැත්ත මොකක් හරි. දැන් අම්මා හිතන් ඉන්න පැත්ත අම්මා දිනවන්න හදනවා කොහොම හරි. ඔබ හිතන් ඉන්න පැත්ත ඔබ දිනවන්න හදනවා. කරුණු හොයා මේවා කර දිනවන්න. ඔබ දකින්න ඕනේ ඕක නෙමෙයි. ඔබ දකින්න ඕනේ මේ ඔබ තුළ ඉන්න මේ නීතිඥයාගේ භූමිකාවයි දකින්න ඕනේ. මේ වැඩපිළිවෙලයි දකින්න ඕනේ. මේ වැඩපිළිවෙල දැකලා ඒ වැඩපිළිවෙලේ තියෙන මොකද්ද? යථාර්ථය දකින්න ඕනේ එතකොට. එතකොට ඔබ මේ භූමිකාවෙන් අයින් වෙනවා. භූමිකාවෙන් අයින් වුණා පස්සේ ඔබට දිනන්න නඩුව නෑ. ඔබ නඩුව පරදිනවා. නඩුව වරදින්නෙත් නෑ මොකද්ද? නඩුව අහක යනවා. දැන් කරන වැඩේ ඔබ මේ කරන වැඩේ මොකද නඩුව තව දිග්ගැස්සෙනවා. ඔබ මාර්ගයක් හොයා යනවා. ඉතින් මම මොකද කරන්නේ? මාර්ගයට ගහනවා. මොකද ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මාර්ගය. මම ඔබට මාර්ගයක් පෙන්වන්නේ නැහැ. ඔබ මොකක් හරි මාර්ගයක් කියලා පෙන්වගෙන එනකොට මම මේ මාර්ගයේ කුඩු කරලා දානවා.
ඉතින් හොඳට මතක තියාගන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ මාර්ගය. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මාර්ගයක් තියෙන නිසා. ඒ හින්දා ඔබට මාර්ගයක් තියෙන නිසා ඔබට යන්න ගමනක් තියෙනවා. ඒ හින්දා ඔබ ගමන් කරනවා. අඩු ගානේ මාර්ගයක් හොයා හරි ගමන් කරනවා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ මාර්ගය. ඒ මාර්ගය තමයි කුඩු කරන්න ඕනේ. අපි කතාවේ අහලා තියෙනවා අඟුලිමාලට මොකද කිව්වේ? නවති. ගමන් කරන්න කිව්වේ නැහැ. ඔබ මාර්ග හොයා ගමන් කරන්න හදනවා. නැත්තම් මාර්ග කපාගෙන හරි යන්න හදනවා. මොකද ඔබ ආවයි කියලා හිතන තැනයි දැන් ඉන්නවයි කියලා හිතන තැනයි ඔය මාර්ගේ ගමන් කරලා යනවයි කියලා හිතන තැනයි දැන් තුනම ඔය තියෙන්නේ. ඒක දැකුවාම ඔය සියලු මාර්ග ටික නැතුව යනවා. මාර්ග ටික බිඳ වැටෙනවා. නැත්නම් ඔබ ආවයි කියලා හිතන මාර්ගය ඔබ යනවයි කියලා හිතන මාර්ගය ඔබ ඒ රූපයට අහු වෙලා ඉන්නේ. ඒ රූපේ බොරුව දකින්න. ඔබට මාර්ගයේ බිඳ වැටේ. එහෙනම් අදට ඇතිනේ. අද නම් මම කියවුණා. කියවිච්ච ටික ඇතිනේ. ඒ කියවිච්ච ටික ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ තියෙන කතාව හරියට පැහැදිලි කරගන්න. පුංචි උපමාවක් ඇති ඔබට මේක තෝරගන්න. අර මං කිව්වා වගේ ඔබ නවතින්න කියන ඒ වචන දෙක ඇති.